මුලින්ම ස්වාමින් වහන්සේ පරිසරයට බොහෝ සෙයින් ඇලුම් කරපු ස්වාමින් වහන්සේ කෙනෙක්. ස්වාමින් වහන්සේ පරිසරයට කිසිම මේ පොලිතින් කොලයක්වත් දානවට කැමැත්ත දැක්වේ නැහැ විතරක් නෙවෙයි තමන් වැඩ වාසය කරන කුටිය නැවත පොළොවට මහ පොළොවට දිරා යන අමුද්‍රව්‍ය වලින් තමයි උන්වහන්සේ හදනවට කැමති වුණේ. ඒ නිසා තමයි ලග්ගල හැම කුටියක්ම මැටියෙන් හදපු කුටි වෙලා තියෙන්නේ. ඉතින් මේ ඒ වගේම තමයි ස්වාමින් වහන්සේ නිතර අපිත් එක්ක අවසාන කාලේ පවා මේ රෝදපුටුවෙන් මේ කැලේ ටික දුරක් අපි වැඩම කෙරෙව්වා. ඉතින් හැමදාම උන්වහන්සේ කැමති එළියට එන්න වාතාශ්‍රයට. මට මතකයි 2017 අපි වැඩපු වෙලාවක ස්වාමින් වහන්සේ මේ ගල මුදුනට අපි වඩම් වල අපිත් එක්ක ගිහිල්ලා වටේට තියෙන හැම කඳුපන්තියකම හැම කඳු මුදුනකම නම උන්වහන්සේ පැහැදිලිව කිව්වා මේ අර අපිට හරියටම මේ මතක් වෙන්නේ අපේ මුත්තා කෙනෙක් දරුවන්ට පුංචි දරුවන්ට මේ අර අයන්න කියලා දෙනවා වගේ කතන්දර කියලා දෙනවා වගේ බොහොම ආදරෙන් මේ අපිට මේ කඳුපන්ති වල මේ නම් කියලා දුන්නා. ඉතින් ඒක නිසා මේ පරිසරයේ විඳලා පරිසරයේම කොටසක් බව දැනගෙන පරිසරයටම මුහු වෙච්ච භූමිය තමයි අපේ ඥානදීප සාංශි පරිසරයට මුහු වෙච්ච භූමිය තමයි මේ භූමිය. ලග්ගල කැලේ කුටියගේ දැන් කුටිය ව්‍යුහය ගත්තාම ලග්ගල තියෙන බිත්ති 3යි. ඉස්සරහා මේ ආවරණයක් නැහැ. ඒ නිසා කීයටවත් දවල්ට සැතපෙනවා කියන එක කරන්න පුළුවන් එකක් නෙමෙයි ලග්ගල. ඉතින් පළවෙනියෙන්ම සහතික වශයෙන් කියන්න පුළුවන් ලග්ගල ස්වාමීන් වහන්සේලා හෝ ඥානදීප ස්වාමීන් වහන්සේ දවල්ට සැතපුණා නම් අසනීපයක් නිසා විතරයි. ඉතින් උදේ පාන්දර 4ට විතර අවදි වෙලා ඊට පස්සේ මේ ළඟ ඇලක් හෝ දොලක් හෝ ඉඳක් තියෙන වතුර තියෙන තැනකින් මූණ හොදගෙන කුටියට ඇවිල්ලා ලන්තෑරුම් පත්තු කරලා ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ සක්මන් කරනවා නම් සක්මන් කරනවා එහෙම නැත්නම් වාඩි වෙනවා නම් වාඩි වෙනවා ඊට පස්සේ උදේ 6:20 අතර ගමට පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ දානේ සකස් කරන තැනක් නම් එතෙන්ට වඩිනවා එහෙම නැත්නම් මේ ගමට වඩිනවා නම් ගමට වඩිනවා. ඊට පස්සේ 8 විතර වෙනකොට කුටියට ආපහු ඇවිල්ලා මේ කුටිය වටේ තියෙනවා නම් කොළ වැටිලා ඒ ටික අමදලා කුටිය අමදලා ඒ ටික පිළිවෙල කරලා ඊට පස්සේ පැම් පහසු වෙලා 9ට 9:00ටද දානේ වළඳනවා. ඉතින් දානේ වළඳලා ඊට පස්සේ සක්මන වළඳපු ගමන් මේ වාඩි වෙන්නේ නැහැ. ඊට පස්සේ සක්මනට යවෙනවා. එතනින් පස්සේ ඉතින් මේ රෑ 10 විතර වෙනකන් එක දිගට තමන් මොකක් හරි ධර්ම මානසිකාරයක තමයි යෙදෙන්නේ. ඉතින් ඒ කරුණුත් එක්ක හැන්දෑවේ 4ට විතර සමහරට ගිලම්පසක් තිබුණොත් ඔය සත්තාහකාලික ගිලම්පස ඒ කියන්නේ අපිට තියාගන්න පුළුවන් දවස් 7ක් තියාගන්න පුළුවන් ගිලම්පස වර්ග තියෙනවා. ඒකෙන් මොන හරි තිබ්බොත් තේ ටිකක් වගේ කෝපි ටිකක් වගේ හදාගෙන වළඳලා ඒක සාමාන්‍ය 4ට සමහර කෙනෙක් රෑ 7ට 8ට වගේ වෙලාවක වුණත් මේ වළඳලා ඔය ඒ ආකාරයෙන් තමයි දවස ගෙවෙන්නේ. ඒ ඊට අමතරව ඉතින් කුටියේ පාර අමද ගන්න එක, දරි චුට්ටක් හොයා ගන්න එක, කුටියට වතුර ගේන්න ඕන නම් ගේන එක. ඔය ඊට අමතරව දවස පුරා යෙදෙනවා. සත්තාහකාලික ගිලම්පස කියලා කියන්නේ දැන් අපිට දැන් මේ ශික්ෂාපදයක් තියෙනවනේ මේ දවල් 12න් පස්සේ වළඳන්න බෑ කියන්නේ ඉර හැරුණන් පස්සේ වළඳන්න බෑ. විකාලේ කාදනියන්ව භෝජනියන්ව පචිතයවතක් තියෙනවා. ඉතින් ඒ වෙනුවට බුදුරන් වහන්සේ අනුමතන වදාරලා තියෙනවා සප්පි නවනීතං තේලං මදුපානිතං. සප්පි කියන්නේ ගිතෙල් නවනීත කියලා කියන්නේ වෙඬරු කියන වර්ගය. ඒක දැන් අද ආදේශක විතර බටර් විදිහට ගන්නවා. ඉතින් කැලේ ඔය ගිතෙල් බටර් තියාගන්න විදිහක් නැහැ. නවනීත තේලං කියන්නේ තෙල් වර්ග, සාක තෙල් වර්ග, තල තෙල් වගේ ඒවා. මදු කියන්නේ මී පැණි, පානිතං කියන්නේ ඔය හකුරු වර්ග. සීනි හකුරු වගේ දේවල්. ඒ වර්ග ටික තියාගන්න පුළුවන්. ඒ වගේම තම්බලා ගන්න මේ ඖෂධ වර්ග විදිහට ගන්න දේවල් අපිට මේ යාව ජීවකව කියන්නේ මුළු ජීවිත කාලෙම තියාගන්න පුළුවන්. එතකොට ඔය සත්තාහකල්ගේ ගිලම්පසත් එක්ක මිශ්‍ර කරලා අපිට අර යාව ජීවක දෙයක් ගන්න පුළුවන්. කියන්නේ තේ, කෝපි වගේ දේවලුත් දැන් ගන්නවා. අරුළු බුළු නෙල්ලි, ඊට පස්සේ පොල් පලා, රසකින්ද ඔය වගේ ඖෂධ වර්ගත් මේ අපිට මේ ජීවිත කාලෙම තියාගන්න පුළුවන්. සත්තාහකාලික වෙන්නේ දවස් 7ක් තියාගන්න පුළුවන්. අර කලින් කියපු සප්පි නවනීතං තේලම් මදු පානිතං කියන. ඒවා ඉතින් කැලේ මේ ස්වාමීන් වහන්සේලා කැලේ වැඩ ඉන්නකොට ගමේ දායකයෝ පූජා කරනවා. සීනි බොහෝ විට අපිට නවනීතං මේ තේලං මේ හම්බෙන්නේ නැහැ. මීපැණි හම්බෙනවා, හකුරු හම්බෙනවා, පැණි සීනි හම්බෙනවා. ওই ටිකෙන් තමයි යපෙන්නේ. පිණ්ඩපාත කාලසටහන කියන්නේ සාමාන්‍යයෙන් උදේවරුවේ කැලේක නම් මහා කැලේක නම් අලියා මාරු වෙනවනේ. පහත් කියන්නේ අරුණ වැටෙන්න
ආසන්නයේ අලි අමාරු වෙනවා. දැන් අරුණ නැගෙනවා කියලා කියන්නේ ලංකාවේ සාමාන්‍යයෙන් 5:00මාර 6 අතර කාලේ. ඉතින් ඒ කාලයට කොහොමත් යන්නේ නැතුව මේ හොඳටම ඉරේලිය පොළොවට පතිත වුණාම ඒ කියන්නේ 6:20 6:00 කාල වගේ මේ වෙලාවට මේ කැලෙන් එළියට වඩිනවා. ගමට පිණ්ඩපාතේ වඩින ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් මේ ගයක් පාසා පිණ්ඩපාතේ වැඩම කරනවා. මේ සාමාන්‍ය තමන්ගේ පාත්‍රයට ප්‍රමාණවත්ව දානි ලැබෙනකන් වැඩම කරලා ආපහු කුටියට වඩිනවා. එහෙම නැත්නම් සමහරට ලග්ගල දැන් එක තැනකට ඔය ගොඩාක් මේ මහා කැලේ මේ තියෙන කුටිවල ස්වාමින් වහන්සේලාට එක තැනකට ගම්වාසීන් විසින් මේ ගමේ අය විසින් මේ දාන ගෙනල්ලා එක තැනක මේ කැඳ පිළියෙල කරලා ඒ කැඳ පූජා කරනවා. ඊට පස්සේ දානෙත් එතනම පූජා කරනවා. මේ ඒ ආසන ශාලාවේ කැඳ වළඳලා ඊට පස්සේ මේ දානේ පාත්‍රයට අරගෙන කුටියට වඩිනවා. ඉතින් බොහෝ වෙලාවට ස්වාමීන් වහන්සේලා දෙවේල වළඳන ස්වාමීන් වහන්සේලා ඒකෙන් උදේ කොටසක් වළඳලා දවල්ට කොටසක් තියා ගන්නවා. බොහෝ වෙලාවට ස්වාමීන් වහන්සේලා ඒ දාන වේල එක වේලටම වළඳනවා. අපි ගිහි කෙනෙක් විදිහට ධර්ම මාර්ගයට එනවා නම් ඒ පුද්ගලයා ගිහි කෙනෙක් හෝ පැවිද්දෙක් හෝ ධර්ම මාර්ගයට එනවා නම් පළවෙනි දේ තමයි සම්මා දිට්ඨිය කියන එක. ඒ කියන්නේ සම්මා දිට්ඨිය කියන එක අපිට හම්බෙනවා නම් හම්බෙන්නේ බුද්ධ ශාසනයක විතරයි. එතකොට සම්මා දිට්ඨියෙන් තොරව අපි යමෙක් භාවනා කරාද යමෙක් සිල් රැක්කද මොන දේ කරත් ඒ කෙනා සම්මා දිට්ඨියෙන් තොරව නම් කරේ ඒ කරපු කාරණාව තුල එයාට යම් සහනයක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ධාන කියන මානසික තලයන් බුද්ධ කාලයට ඉස්සරලත් තිබුණා. උද්දකරාම පුත්තාලාර කාලම වගේ අය ලබාගෙන හිටියා. ඉතින් සාමාන්‍ය කෙනෙක් කැලේකට ගිහිල්ලා සීලයක පිහිටලා ඒ සීලය තුල තමන් මොනවා හරි මේ මානසිකාරයක් කරගෙන ගියොත් මේ පව් දහම් වලින් තොරව ඒ පුද්ගලයාට ධාන කියන කාරණාව ලබන්න පුළුවන්. හැබැයි මේ සිද්ධාර්ථයන් වහන්සේ මේ ඔය කියන කාරණා ටික පහු කරනවා. උද්දකරාම පුත්තාලාර කාලාම ඒ අය ගාව ඔය කියන මේ අට සමාපත්තියම පහු කරලා මේක නෙවෙයි විමුක්තිය කියලා ආය බොමැඩට ඇවිල්ලා මේ බොමැඩදින් ආනාපාන සතිය වඩන වෙලාවේ තමයි සිද්ධාර්ථයන් වහන්සේ අවබෝධ කරන්නේ මේක නෙවෙයි තවත් දෙයක් තියෙනවා. නිවන කියලා කියන්නේ මම හොයන නිවන මම හොයන කොන්දේසි විරහිත විවේකයේ සදාතනික සත්‍ය කියන්නේ මේක නෙවෙයි මේ ලෝකයේ ඇතුළේ තිබ්බ එක නෙවෙයි ලෝකෙන් එහා පැත්තේ දෙයක් කියලා සිද්ධාර්ථයන් වහන්සේ අවබෝධ කරනවා. ඉතින් ඕක සරලවම කියනවා නම් කෙනෙකුට පටන් ගන්න මේ බද්දේකරත්ත සූත්‍රය තියෙනවා. බද්දේකරත්ත සූත්‍ර 4ක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. මම සූත්‍රය මතු පිටින් පැහැදිලි කරන්න. මේ එතකොට දැන් බද්දේකරත්තයි කියලා කියන්නේ අතට අපි ඥානදීප සාංශෙත් ගැන කතා කරගෙන ආපු හින්දා උන්වහන්සේත් එක්කම බලපුවාම උන්වහන්සේත් ඇත්තටම යම් වෙලාවක බද්දේකරත්ත වෙලා හිටියා. භද්‍රව දිවාරය ගත කරා. බොහොම උතුම්ම දිවාරය ගත කරා. ඉතින් අන්නේ උතුම්ම දිවාරය ගත කරන්නේ කොහොමද කියන එක මේ බද්දේකරත්ත සූත්‍රයෙන් පෙන්නනවා. අතීතං නාන්වාගමෙය්‍ය. අතීතයේ ගෙන්න ගන්නේ නැහැ. නප්පටිකංකේ අනාගත. අනාගතය පිළිබඳව සැක කරන්නේ හිතන්නේ නැහැ. අතීතයේ ගෙන්න ගන්නෙත් නැහැ. අනාගතය පිළිබඳව සිහි කරන්නෙත් නැහැ. හැබැයි පච්චුප්පන්නංච යෝධම්මං තත්ත විපස්සති. මේ වර්තමානයේ තියෙන ධර්ම යම් දෙයක් සිද්ධ වෙනවා නම් එතන විපස්සනාවෙන් බලන් ඉන්නවා. විපස්සනා කරනවා. එතකොට වර්තමානයේ මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් කෙනෙකුට එතනම එයා දකිනවා. මොකද අතීතයේ නිරුද්ධයි, අතීතයේ ගෙවිලා ගිහිල්ලා, අනාගතයේ ඉපදිලා නැහැ. වර්තමානයේ හට ගන්නවා පිඳ වැටෙනවා. හට ගන්නවා පිඳ වැටෙනවා. හට ගන්නවා පිඳ වැටෙනවා. එතකොට මෙයාට අනිත්‍ය විතරයි දැర్శණය වෙන්නේ. කෙනෙක් පටන් ගන්නවා නම් ඔතනින් පටන් ගන්න පුළුවන්. ඉතින් ඔය ඔතනින් පටන් ගන්නත් කල්යාණ මිත්‍රයා කියන කෙනා තව කෝණ වලින් මේ සද්ධර්මයේ දේශනා කරනවා. මේ බුද්ධ ශාසනයේ සූත්‍ර පිටකයේ ඇතුලේ මේ බුද්ධ ශාසනයම අපිට මේ එක සූත්‍රයක් වලින් එළියට ඇදලා ගන්න පුළුවන්. ඉතින් එහෙම ඇදලා අරගෙන අපිට පුළුවන් නම් මේ එක සූත්‍රයක් තුලින් මොකද්ද කියන්නේ? ඒ සූත්‍රය ඊගා සූත්‍රයට ගැලපෙනවද? මොකද්ද මේ පටිච්ච සමුප්පාදය? මොකද්ද මේ පටිච්ච සමුප්පාදයේ න්‍යාය තුලින් කොහොමද අපි න්‍යාය පටිපන්න වෙන්නේ
සුපටිපන්න, උජුපටිපන්න, න්‍යායපටිපන්න, සාමිචිපටිපන්න වෙන්නේ කොහොමද කියන එක කල්යාණ මිත්‍යා තෝරලා බේරලා දීපු තැනදී ඔන්න පටන් ගන්න පුළුවන්. කියපු කාරණාව තව චුට්ටක් සරල කරනවා නම් මම ඇහුවොත් එහෙම කෙනෙක්ගෙන් අතීතයේ ඇත්තක්ද කෙනෙක් කියයි ඔව් කියලා. අනාගතයේ ඇත්තක්ද ඔව් කියයි. වර්තමානයේ ඇත්තක්ද ඔව්. හැබැයි මම ඇහුවොත් එහෙම අතීතය කියන්නේ මැරිච්ච ධර්මයේ නේද කියලා. එතකොටත් කියයි ඔව් කියලා. අනාගතය කියන්නේ නූපන්න ධර්මයේ නේද කියලා ඇහුවොත් ඒකටත් ඔව් කියයි. කෙනෙක්ගෙන් ඇහුවොත් අතීතය සහ අනාගතය මුණ ගැහෙන තැන නේද මේ පච්චුප්පන්න එහෙම නැත්නම් වර්තමානයේ කියන්නේ කියලා ඒකටත් ඔව් කියයි. එතකොට අතීතයේ සහ අතීතයේ මැරිලා නම් අනාගතයේ ඉපදිලා නැත්තම් අතීතයේ සහ මුණ ගැහෙන තැන වර්තමානයේ නම් ඇත්තටම මේ ලෝකයේ ඇතුලේ මැරිච්ච දේකුයි නූපන්න දේකුයි හමු වෙන්න පුළුවන්ද? ඔන්න ඔය ඇත්ත හමු වෙන්න බෑ කියලා එතකොට තේරෙයි. හැබැයි අපි හැම වෙලාවකම අතීතයයි අනාගතයයි වර්තමානයයි ගැට ගහගෙන ගමනක් යන්න හදනවා. ඉතින් ඔය ඇත්ත කියන එක තේරෙන්නේ නැත්තේ අපේ මනස නීවරණ වලින් වැහිලා තියෙන හින්දා. අපේ මනස නීවරණ නිවන ආවරණය කරගෙන ඉන්නවා. මොකෙන්ද ආවරණය කරන් ඉන්නේ? කාමයෙන් සහ ද්වේෂයෙන්. කාමච්ඡන්ද ව්‍යාපාද කාමච්ඡන්ද ව්‍යාපාදත් එක්ක උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ඔය අපි සාමාන්‍යයෙන් දැන් බණ කියද්දී අහලා තියෙන ඔය නීවරණ වලින් වහගෙන ඉන්නවා. ඔය නීවරණ හැම එකක්ම තියෙන්නේ අතීතය වර්තමානයේ අනාගතය ගැට ගන්න. අද කාපු දේ හෙට ඕන වෙනවා. අද විඳපු දේ හෙට ඕන වෙනවා. අද සුවඳ බලපු දේ හෙට ඕන වෙනවා. අපි හැම වෙලාවකම අනාගතයක් තියාගෙනයි ප්‍රාර්ථනාව කරන්නේ. ඒ නිසා මේ දහම අකාලිකයි. කාලයට අල්ලන්න බෑ. ඉතින් ඒක නිසා පුළුවන් නම් පටන් ගන්න බලන්න අතීතය මැරිච්ච ධර්මයේ අනාගතය නූපන්න ධර්මයේ පච්චුප්පන්නේ කියලා කියන්නේ ඔය දෙන්න මුණ ගැහෙන තැන නම් හැම වෙලාවකම පච්චුප්පන්නේ කියන එක අල්ලන්න බෑ. අල්ලන්න වෙන්නේ අනිත්‍යක් විතරයි, නිරෝධයක් විතරයි. නිරෝධය අහු වුණොත්, නිරෝධය තුල මනස බැසගත්තොත් ඒ පුද්ගලයාට ඉදිරි ගමනක් නැහැ. ඉදිරි ගමනක් නැහැ කියන්නේ නැවත ඉපදීමක් නැහැ. ඉතින් අන්න ඒ වගේ පාරක තමයි අපේ ස්වාමීන් වහන්සේ වැඩි. මොකද අපේ ඥානදීප සංඝ ගැන මතක් කරනවා නම් ඒ වගේ පාරක උන්වහන්සේ වැඩිය කියලා කියන්නේ උන්වහන්සේ ලංකාවට ආවන් පස්සේ අතීතයේ සිහි කරන්න ඩෙන්මාර්ක්ට ගියේ නැහැ. ඒ වගේම මරණය කියන එක බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මැරෙන්න බය වුණෙත් නැහැ. බොහොම ලස්සනට වර්තමාන මොහොතේ ජීවත් වෙනවා අපි දැක්කා. ඉතින් ඒක නිසා උන්වහන්සේ යම් පමණකට ප්‍රායෝගික කරා කියලා හිතනවා. අපිට ප්‍රායෝගික කරන්න බැරි වෙන්නේ නැහැ. පුළුවන් නම් තමන් මේ මොහොතේ ඉඳගෙන බලන්න දැන් ඉන්නේ කොතනද කියලා හැම වෙලාවකම අනිත්‍ය මත එක කකුලක් තියාගෙන නිත්‍යභාවයට ප්‍රාර්ථනා කරගෙන ඇති. එතකොට කවදාවත් නිත්‍ය නොවන ලෝකෙට අපි ආදරය කරනකොට යම් පිච්ඡං නලවති තම්පි දුක්ඛං කැමති දේවල් නොලැබීමේ දුක අපිට හම්බෙනවා. හැබැයි අපි ඔය අනිත්‍ය මත කකුල් දෙකම තියාගත්තොත් අපි අනිවාර්යෙන්ම ඒ දුකෙන් නිදහස් වෙනවා. සංසාර දුකෙන් නිදහස් වෙනවා. මම උදාහරණයක් කිව්වොත් එහෙනම් මහත්තයා ගාල්ලේ ගිහිල්ලා තියෙනවා නම් මේ පාරවල් දෙකක් තියෙනවා දැන්. එකක් තමයි මේ එක්ස්ප්‍රස් වේ එක. අනිත් එක තමයි සාමාන්‍ය අපි කලින් ගිහපු ගාලු පාර. ගිහි ජීවිතේ යනවා නම් පරණ ගාලු පාරේ යන්න පුළුවන්. පැවිදි වෙලා යනවා නම් මේ එක්ස්ප්‍රස් වේ එකේ යන්න පුළුවන්. ඒ කියන්නේ මේ අපි යන මේ එක්ස්ප්‍රස් වේ එකේ යනකොට මේ නවත්තන්න බෑ, හැරෙන්න බෑ, ඉස්සරහටමයි යන්න තියෙන්නේ. පරණ ගාලු පාරේ තැඹිලි කඩයක් ගාව නතර කරලා මේ තව රෙදි ටිකක් අරගෙන කෑම කාලා හිමීට ගාල්ල යන්න පුළුවන්. අන්න ඒ වගේ ගිහි ජීවිතේ අපි පොඩක් පරක්කු වෙයි. හැබැයි මේ ශාසනයේ ඉන්නවා බික්කු බික්කුණී උපාසක උපාසිකා කියලා 4ක්. සිවණක් පිරිසක්. ඒ නිසා මේ උපාසකෙක්වත් බුදුරන් වහන්සේ අතහැරලා නැහැ. ඉතින් හැබැයි ඉතින් අපි අපේ ඉලක්කය ගන්න ඕන ඥානදීප සන්නාසේ ගත්ත ඉලක්කය නෙවෙයි. අපිට පුළුවන් තැනින් පටන් ගන්න ඕන. අපිට පුළුවන් තැනින් පටන් අරගෙන මේ අපි ඊට පස්සේ එතන ඉඳලා අපේ ටික හැදෙනකොට මේ අපිට පුළුවන් වෙයි ඒ තියෙන නෙක්ඛම් මේ කරන්න. මොකද ස්වාමීන් වහන්සේ නෙක්ඛම්මේ කියන එක උපරිමයෙන් කරලා උපරිමයෙන් නෙක්ඛම්මේට කැප කරලා උන්වහන්සේට සාපේක්ෂව උන්වහන්සේ ප්‍රතිඵල ලබා ගත්තා.
ඉතින් අපේ ප්‍රමාණයට අපි නෙක්ඛම්මයේ කරපු ප්‍රමාණයට අපිට ප්‍රතිඵල ලැබේ. අපි ධර්මයේ හදාරු ප්‍රමාණයට අපිට ප්‍රතිඵල ලැබේ. හැබැයි ඉතින් අපි මේ දුක් වෙන්න දෙයක් නැහැ. මොකද මේ උන්වහන්සේ අපිට ඔප්පු කරනවා පිට රටක ඉඳලා ඇවිල්ලා. පිට රටක මේ ඩෙන්මාර්කේ ඉඳලා ඇවිල්ලා ලංකාවට මේ භූමිය තුල තමයි මේ දහම ප්‍රායෝගික කරන්න පුළුවන් හොඳම තැන කියන එක උන්වහන්සේ මේ උන්වහන්සේගේ ජීවිතයේ කාලය තුල අපිට ඔප්පු කරලා පෙන්නනවා. ඒක අපිට මම නැවත කියන උන්වහන්සේ රූපවාහිනී නාලිකාවක හෝ වේදිකාවක හෝ ධර්ම දේශනා කරන්න නොගියට උන්වහන්සේ හැමදාම නිහඬ බණක් දේශනා කරා. නිහඬවම ප්‍රතිපදාව වඩලා මොකද මේ ශාසනය ගොඩදා ගන්න තියෙන මේ පියවර තුන තමයි පර්යත්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය. ඉතින් පළවෙනි එක පර්යත්තිය. ඉතින් ස්වාමීන් වහන්සේගේ ජීවිතෙන්ම ගත්තොත් එහෙම ස්වාමීන් වහන්සේ පොල්ගස් දුවේ මහාන වෙලා ඊට පස්සේ බූන්දල කුටියේ ඉන්න කාලේ ධර්ම විනය හොඳට හදාරනවා. පර්යත්තිය කියන්නේ ඒක. කියන්නේ පර්යත්තිය කියන්නේ මේ කළ යුතු දේ පිළිබඳව පූර්ණ අවබෝධයටපත් වෙනවා. කළ යුතු දේ පිළිබඳව දැනුම ලබා ගන්නවා. ඒ දැනුම ලබාගෙන ඒ කළ යුතු දේ ප්‍රායෝගික කරන්න තමයි ලග්ගලට ඊට පස්සේ බලංගොඩ තැන්නට ඔය ඊට පස්සේ නිකපිටිය මේ ඒ වගේ තැන් ඊට පස්සේ පදවිය පැත්තේ තැන් කිහිපයක් ඔය වගේ හැම තැන වනාන්තරවල සැරිසරලා මේ විවේකයයි හොයන්නේ මේ ප්‍රතිපදාවයි හොයන්නේ. ඉතින් පර්යත්තිය හරියට අරගත්තොත් එතන ප්‍රතිපත්තිය යෙදෙව්වොත් තමයි අපිට ප්‍රතිවේදේ හම්බෙන්නේ. ඉතින් ඒ පිළිවෙලට එනවා නම් ගිහි කෙනෙකුට මොකක් කරන්න පුළුවන්. අපි මේ පිළිවෙලට එන්නේ නැතුව අතරමැදින් පටන් ගන්න හදනකොට අපිට මේ ඉක්මනට ඕන නම් මේ අපිට ඒක කරන්න වෙන්නේ නැහැ. මොකද පර්යත්තියට පස්සේ ප්‍රතිපත්තිය, ප්‍රතිපත්තියට පස්සේ ප්‍රතිවේදේ. ඉතින් පර්යත්තිය විතරක් තියාගෙන හිටියොත් නිවන් දකින්නෙත් නැහැ. පර්යත්තිය නැතුව ප්‍රතිපත්තිය විතරක් කරගෙන ගියා කියලා අපිට සාර්ථක වෙන්නත් බෑ. ඉතින් පර්යත්තිය තුල ප්‍රතිපත්තිය තුලින් තමයි ප්‍රතිවේදේ හම්බෙන්නේ. ඉතින් ඒක ස්වාමීන් වහන්සේ ඔප්පු කරලා පෙන්නනවා. මේ අපිටත් කරන්න බැරි නෑ. මෙවැනි බොහෝ වටිනා ධර්ම කරුණු අප්ලෝඩ් කර සැනින් ඔබේ ජංගම දුරකථනයට නොටිෆිකේෂන්ස් ලැබෙන්න ඔබත් දැන්ම සම්මා TV YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. බොහෝ දෙනාගේ හිතසුව පිණිස මේ ඔබේ කල්යාණ මිත්‍රයන් අතරේ ෂෙයා කරන්න. ඔබට තෙරුවන් සරණයි.